පිඟතුනි අද පොසොන් පසළොස්වක පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ රටට ලැබිච්ච ආකාරය ගැන අපි බොහෝ වෙලාවට අද දවස බොහෝ දේශනාවලින් ධර්ම සාකච්ඡාවලින් පොත්පත් පුවත්පත් ධර්ම සංගරා කියවුවත් බෞද්ධයන් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට අපි කවුරුත් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම ගැන ඒ උතුම් ලැබිච්ච ධර්ම දායාදය ගැන අපි දන්න. ඒවගේම අපි මිහිඳු මහරහතන් වහන්සේව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හැටියට සලකනවා. අපිට තවත් ලෝතුරා බුදු කෙනෙක් හා සමානයි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අපිට ලැබුණ මිහිඳු මහරහතන් වහන්සේගෙන් නිසා. ති අද මේ ධර්මානු ශාසනාවදි මං කල්පනා කරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ පිරිනිවන් පෑමත් සමඟ ධර්ම සංගායනාවලින් ආරක්ෂාවේ චාකාරය පළවෙනි දෙවනි තුන්ගනි ධර්ම සංගායනාවල ඒ මහරහතන් වහන්සේලා දිවි හිමියෙන් මේ ධර්මය ආරක්ෂා කරගෙන අනාගත පරපුර වෙනුවෙන් මේ ධර්මය රැකබලාගත් ආකාරයක් විටිං විට ධර්මයට හානිකර මතවාද බලවත්වමින් එදා ඇතිවෙච්චේ ප්‍රශ්න ගැටලු පීඩා ඒවගේ මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් එදා ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනේරයන් වහන්සේ බණ්ඩුක උපාසකතුමා පොසොන් පුන් පොහෝ දවසේ ලංකා භූමියට වැඩම කරලා මේ ධර්මය අපිට ලබා දුන්නට පස්සේ අද දක්වා මේ ධර්මය ආරක්ෂා වෙලා ආපු ආකාරය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගණනක් පුරාවට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුක පරම්පරාවෙන් මහරහතන් වහන්සේලාගේ පරපුරින් ආරක්ෂා වෙලා මාතලි අලවිහාරයේදී ග්‍රන්ථාරූඪ වෙලා අද වෙනකොට අපි මේ ධර්මය අහනවා බණ පොත්පත්වලින් කියවනවා අද තාක්ෂණයත් එක්ක මේ ලෝකෙ පුරා ඉතාම වේගෙන් ධර්මය සංනිවේදනය වෙනවා. අද දක්වා මේ යුගේ මේ 21 වෙනි සියවසේ ජීවත්වෙන මනුස්සයෙකුට අද අපිට මේ උතුම් ධර්මය ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහරහතන් වහන්සේලා අතීත වැඩ සිටිය මහා තෙරුන් වහන්සේලා කරපු කැප කිරීම අද මේ ධර්මානු ශාසනාවද අප කතා කරන්න කල්පනා කරන්න. පිංහතුනේ එදා බුද්ධගයා වජිරාසන භූමියයේ ඔබ මම සරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා දස බිම්බරක් මාර සේනා පරාජය කරලා වෙසක් පුන් පොහෝ දවසේ වජිරාසනය මත ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. සත්සතිය ගත කරලා ඇසල පුන් පොහෝ දවසේ ඉසිපතන මිගදාය භූමියදි තමයි උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ප්‍රථම කොට ලෝකෙට එදා දේශනා කරන්න. දේ මේ භික්කවේ අන්තා පබ්බජිතයන නසේවි තබ්බා මේ විදියට බුදුමොවින් ඒ උතුම් ධර්මය එදා පස්සක භික්‍ෂූන් වහන්සේලාට දේශනා කිරීමත් සමගම ධර්ම රත්නය ලෝකෙට පහළ වෙන. ඒ දේශනාව අවසානය කොන්නඥ ස්වාමීන් වහන්සේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සෝවාන් පලට පත්වීමත් සමඟ සංගරත්නය පහළ වෙනවා. තුනුරුවන් ස්ථාපිත වෙන්න ඇසල පෝය දවසේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් බණහලා අනන්ත ලක්කන සූට දේශනා වහල මේ පස් දෙනාම රහත් වෙනවා. යසකුල පුට්ටය ඇතුළු යාලූ 54 දෙනෙක් මේ පිරිසට එකතු වෙනවා. පළවෙනි වස්කාලෙ ගත කරන්න 69ක් මහරහතන් වහන්සේලා ඉසිපතන මිගදායේ බුදුරජාණන් වහන්සේ සමඟ වැඩ ඉඳලා වස්කාලය අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ මේ 69ක් අමතලා චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුකාය මහණෙනි චාරිකාය වඩින් බොහෝ දෙනාට හිතසුව පිණිස අර්ථය පිණිස සැප පිණිස හිත පිණිස අත්තායි හිතායි සුකාය දේව මනුස්සාන
දෙව්මිනිස් ලෝකයාට හිතසුව පිණිස මේ උතුම් ධර්මය ලෝකයට දේශනා කරන්න එක මගකින් දෙනමක් වඩින් එපා කියලා. ඒ ප්‍රදේශවලට මේ උතුම් ධර්මය ව්‍යාප්ත කෙරෙවා. ඔය විදිහට ධර්ම ප්‍රචාරය ආරම්භ වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවුරුදු 45ක කාලය තුළ උන්වහන්සේ දවසේ පැය 2කටත් අඩු කාලයක් සිංහසේයාවේ සැතපෙන්නේ. හිමිදිරි උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ගන්ධ කුටියේ නම් දස දහසක් ලෝක ධාතුවට බුදුවැස විහිදෝනෝ කාට දදමම් පිහිටවෙන්න. කවුද අද දවසේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තමයි කොහිද ඉන්නේ. ඒ අය හොයාගෙන යුදුම් ගණන් වැඩම කරලා දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ධර්මී කියල දුන්න. හවස් සරුවත් උන්වහන්සේ 12 කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ආයමත් ගන්ධ කුටී දම් බුදුවැස විහිදුවල බලනවාද සවස් රාත්‍රී කාලි දම්සභා මණ්ඩපේදී. රාත්‍රී බුදුහාදුර මුණ ගැහෙන්නේ එන දෙවියන් බ්‍රහ්මයන් අතරින් අද කවුද ධර්මය අවබෝධ කරන්න නිවන් දකින්නේ. ඔය විදියට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දින චරියාව තුළ මහා කරුණාවෙන් මේ අවබෝධ කරගත් ධර්මය මයි දෙව්මිනිස් ලෝකයාට දේශනා කරමින් වැඩ සිටි. උන්වහන්සේ යොදුම් ගනම් පයින් වැඩම කරා. පින් ඇති අය හොයාගෙන ඒ අය ළඟටම ගිහිල් අවබෝධ කරගත් ධර්මය ලෝකට දේශනා කර. පිංහතුනේ අවුරුදු 45ක් වැඩ ඉඳලා ඔබ මම සරණග අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යාන පිරිනිවන් මංචකයේදී. ආනන්ද හාදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔබට හිතෙන්න පුළුවන්. අනේ අපේ ශාස්තෘන් වහන්සේ අද පිරිනිවන් පානවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පානවා. අපිට දැන් ශාස්තෘවරයෙක් නෑ නේද. අපිට දැන් ඉතිරිවෙන්නේ අතීතයට ගිය බුදු කෙනෙකුගේ ධර්ම විනය උන්වහන්සේ දේශනා කරපු වචන ටිකක් විතරක් නේද. ආනන්ද එහෙම හිතන්න එපා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව ඔබලාගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනාකට වදාළ ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්තෘ තනතුරට පත් කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පසුව මහරහතන් වහන්සේලා එදා ශ්‍රී දේහි ආදාහන කටයුතු අවසන් වෙලා ඔබ කවුරුත් දන්නවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දිමේ බුද්ධ ශාසනය වැඩ හිටිය ශේෂ්ඨතම මහරහතන් වහන්සේ. ඒකට හේතු අපේ බුදුහාන්දුරුව පිරිනිවන් පාන්න වසරකට පෙර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පෑව. එක ලෝක ධර්මතාවය. හැම බුදු කෙනෙකුටම පෙර අගසව් දෙනම පිරිනිවන් පාන. ඊළඟට මේ බුද්ධ ශාසනය වැඩ හිටියේ දූතාංග ධාරීන්ගෙන් අග තැම්පත් තතිය ශ්‍රාවකයන් වහන්සේ හැටියට මේ ශාසනය සලකපු බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තිබ්බ මහා පුරුෂ ලක්ෂණ 7ක් උන්වහන්සේ තුළ තිබිච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේ තමයි මේ ශාසනික වගකීම දරාගත්තේ. එදා ශ්‍රී දේහය ආදාහනය කරන වෙලාවේ එතන බුදුහාන්දුරු ගැන ධර්ම අවවාදයක් තුළ වෛර බැඳපු කෙනෙක් හිටිය. මේ ශාසනය තුළම සුබද්ද ඔහු එදා ශ්‍රී දේහය ආදාහනය වෙනකොට අර සඟ පිරිස අතරින් ඇවිල්ල කියනවා කෙලෙස් සහිත අය හඬා වැළපෙද්දී. මොකටද මේ අඩන්නේ සතුටු යල් ඒ මහා ශ්‍රමණයගෙන් අපි මිදුනා. දැන් අපිට මේක කැපයි මේ අකැපයි කියලා නීති දාන්න කෙනෙක් නෑ අපිට ඕන විදියට මේක ඉන්න පුළුවන් කිව්. බලන්න මේ ගිහියෙක් නෙමෙයි. බුද්ධ ශාසනය තුළ සියලු දේවල් අතහැරලා බුදුරජාණන් වහන්සේ මගේ ශාස්තෘන් වහන්සේ ඇඩට පිළිගන්නවා කියලා පැවිදි වෙච්ච භික්ෂුවක් මේ සුබද්ද කෙන භික්ෂුව.
තමන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පාලා ශ්‍රී දේහය ආදාහනය කරන දවසේ අර හඩා වැලපෙන කෙලෙස් සහිත භික්‍ෂූන් වහන්සේලා අතරට ඇවිල්ල මේ කතාව කියන්න. රහතන් වහන්සේලා ලෝක ධර්මතාවේ සිහිකරගෙන අනිත්‍ය මෙනෙහි කරගෙන වැඩ සිටිය. ඔය කතාව ඇහුන මහා කාශ්‍යප මහරහතන් වහන්සේට උන්වහන්සේ මොහොතෙම අධිෂ්ඨාන කරගත්තා අධර්මය බබලන්න පෙර අධර්මවාදීන් බලවත් වෙන්න පෙර ධර්මය යටපත් වෙලා ධර්මවාදීන් යටපත් වෙන්න කලින් අවිනේ බබලමින් අවිනේවාදීන් බලවත් වෙන්න පෙර විනේ යටපත් වෙලා විනේවාදීන් යටපත් වෙන්න පෙර ඉක්මනින් ධර්ම විනය සංගායනා කළ යුතුයි කියලා අධිෂ්ඨාන කරගෙන සංඝයාට දැනුම් දුන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලෙ වෙනකොට රජවරු අතර බොහෝම සද්ධාවන්තම කෙනෙක් හැටියට හිටියේ අජාසත් රජ්ජුරු. කලින් පීට්ටු ගහතන අකුසලයක් කරලා ඒ ගැන හිත පසු තැවි හිටියා. පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා හිත හදාගන්න ගොඩාක් උපදෙස් ගත්තා. අන්තිම කාලේ මේ බුද්ධ ශාසනය ගැන පුදුමාකාර හිත පහදවා ගැනීමකින් සද්ධාවෙන් කටයුතු කරපු කෙනෙක් අජාසත්ත රජ්ජුරු. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩේට 3 වතාවක් සිහිසුන් වුණා කිය. බෙහෙත්තොරු 3ක බස්සල කියන පණවිඩේ රජ්ජුරුවන්ට දැනුම් දුන්න. ඒ කාරණය කියනකොටම සිහි නැතිවෙනවා. ඒ රජ්ජුරුව තමයි අජාසත්ත රජ්ජුරුවෝ ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්වය ගත්තා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බුදුහාදුරුව පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන. රජගහනුවර සප්ත පරණී ගුහාව ඉදිරිපිට පළවෙනි ධර්ම සංගායනාව සූදානන් කරා. මහරහතන් වහන්සේලා 500 නමක් තෝර ගත්තා. හැබැයි 499 දෙනෙක් තමයි ඒ වෙනකොට උතුම් රහතන් වහන්සේලා හැටියට සංගායනා සභාවට තෝරගත්ත පිරිස අතර හිටියේ තෝරගන්නකොට. එක්කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ ඒ තෝරාගන්න වෙලාවෙ උන්වහන්සේ රහත් වෙලා හිටියේ නෑ. හැබැයි ආනන්ද හාමුදුරුවෝ නැතුව මේ සංගායනාව පවත්වන්නත් බෑ. උන්වහන්සේ තමයි සතිමන්තානම් දුතිමන්තානම් මේ බුද්ධ ශාසනයේ සිහිනුවන තියෙන භික්‍ෂූන්ගේ යමක්ෂණයෙන් වටහාගන්න භික්‍ෂූන්ගේ එවිතරක් නෙමේ ධර්ම භාණ්ඩාගාරයක බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය 84,000ක ධර්මස්කන්ධය කටපාඩමින් දරාගෙන හිටපු කෙනා. භික්‍ෂූන් වහන්සේලා ආනන්ද හාමුදුරුවන්ව උනන්දු කෙරෙව් ආනන්ද ඔබ නැතුව මේ සංගායනාව කරන්න බෑ. කෙලෙස් සහිත කෙනෙක් සංගායනා සභාවේ වාඩි කරවන්නත් බෑ. එහෙම වුණොත් අනාගතේ අන්‍ය තීර්ථකයම් යම් පුද්ගලයන් මේ ධර්මයට විනයට යම් චෝදනා එල්ල කරාව. ඔය සංගායනාව කෙලෙස් සහිතාය හිටිය. ඔබ සතර අගතිය යුක්ත දෙයක් කියලා කවුරුහරි චෝදනා කරයි. ඒ නිසා නික්ලේශී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පමණක් මේ සංගායනාව සිදු කළ යුතුයි කියලා තීරණය කරලා තිබුණා. ආනන්ද හාමුදුරුවෝ සංගායනාව හෙට නම් එදා කලින් දවසේ රාත්‍රී පුද්දුම වීරියෙන් භාවනා කරලා උන්වහන්සේ සතර ඉරියව්වෙන් තොරව සංගායනාව සිදුවෙන දවසේ උදෑසන සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙලා පෙළහර පාමින් සංගායනා සභාවට වැඩම කරා අනිත් අයට සැක දුරුවෙන විදිහට. ඔය විදිහට තමයි සංගායනාව ආරම්භ වුණේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා අජාසත් රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව මාස ගණනාවක් පුරාවට මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න සම්බුද්ධ ශාසනය කියලා ධර්ම විනය ස්ථාපිත කරන්නට යෙදුනා ධර්ම සංගායනා කරලා. උපාලි මහරහතන් වහන්සේ විනේ ධර්භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍ර උන්වහන්සේ විනය සංගායනා කරා. ආනන්ද හාමුදුරුවෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා මේ 500ක් රහතන් වහන්සේලා මේ ත්‍රිපිටක 84,000ක ධර්මස්කන්ධයම සංගායනා කරා. දැන්
කෙනෙකුට හිතෙන්න පුළුවන් එතන ධර්ම විනය කියපුහම්කෝ අභිධර්මය කියලා. මුල් කාලේ ධර්මය අභිධර්මය හැටියට විනේ අභි විනය හැටියට ඒවා එක්කො සංගායනා වෙලා තියෙනවා. පිංහතුනි අපිට ඒක පේනවා ආනන්ද හාමුදුරුවන්ගේ තේර ගාථාව දිහා බලනකොට. ආනන්ද මහරහතන් වහන්සේගේ තේර ගාථාවේ සඳහන් වෙනවා උන්වහන්සේ දේශනා කරනවා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා 82,000ක් ධර්මස්කන්ධය මතක තියාගත්ත ධාරණය කරගත්තා. ශ්‍රාවක දේශනා හැටියට 2000ක ධර්මස්කන්ධයක් මන් දරාගෙන ඉන්නවා. මම දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්ධය 84,000යි කිය. එමනම් ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ 84,000කම ධර්මස්කන්ධය දරාගෙන හිටිය. ධර්මස්කන්ධය 84,000ක් වෙන්නේ විනය පිටකයට 21,000යි ධර්මස්කන්ධ. සූත්‍ර පිටකයට 21,000යි ධර්මස්කන්ධ. එතකොට එතනම 42,000යි. අභිධර්ම පිටකයට තවත් ධර්මස්කන්ධ 42,000ක් අයිති වෙන. එතකොට මෙන්න මේ විදිහට තමයි 84,000ක ධර්මස්කන්ධය බෙදිලා. මේ 84,000ක ධර්මස්කන්ධයම පළවෙනි ධර්ම සංගායනාවේ 500ක් රහතන් වහන්සේලා සංගායනා කරලා ධර්ම විනය ස්ථාපිත කරා. මෙන්න ධර්මය මෙන්න විනේ මෙන්න සම්බුද්ධ ශාසනය හැටියට ස්ථාපිත කරලා ධර්ම විනය ආරක්ෂා කරලා එතන වැඩහිටිය මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල්ලට පැවරුව කටපාඩමින් සජ්්‍යායනා කරමින් අනාගතයට මේ කොටස් සරගෙන යන්න කියලා මුක පරම්පරාවෙන් කටපාඩමින් මොකද පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය මේ පොත්තුල ලියලා පොට්ටිකක් උත්සගෙන යන ක්‍රමයක් නෙමෙයි ඒ කාල තිබුණේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඉගැන්වේ සුතා හොඳට අහන්න දතා ඇසූදේ ධාරණය කරගන්න වචසා පරිචිතා එක සජ්්‍යායනා කරන්න වචනයෙන් පුරුදු කරන්න මනසානු පෙක්කිතා නුවනින් විමසීමස බලන් දිට්ටියා සුප්පටි විද්දා අන්න එතකොට එක තමන්ගේ අවබෝධයක් බවට පත්වෙන. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ක්‍රමවේදය තුළ සජ්්‍යායනා කරමින් ධාරණය කරගෙන කටපාඩමින් තමයි මේ ධර්මය පරපුරින් අරගෙනාව. ඊළඟට ඔහොම කාලයක් ගෙවිලගයා අවුරුදු 100ක් බුදුහාදුරු පිරිනිවන් පාල අවුරුදු 100කට පස්සේ කාලාශෝක රජ්ජුරුවන්ගේ කාලෙ තමයි දෙවනි ධර්ම සංගායනාව ආයමත් සිදුවේ. එතන ධර්මාශෝක නෙමේ කාලාශෝක. මේ කාලාශෝක රජ්ජුරුවන්ගේ කාලේ අර වජ්ජිපුත්ත භික්‍ෂූන් වහන්සේලා දසා කැප වස්තු කැපයි කියලා විනය යම් යම් කොටස් තමන්ට ඕන විදිහට වෙනස් කරගෙන අධර්මවාදීව කටයුතු කරන්නට ගත්තා. අන්නේ වෙලාවෙ සබ්බකාමී යස කියන මහරහතන් වහන්සේලා මැදිහත් වෙලා කටයුතු කරපු වෙලාවේ මේ කාලාශෝක රජ්ජුරුවන්ගේ හිතවත්කම දිලාගෙන හිටියර වජ්ජිපුත්ත භික්‍ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලාවත් ශාසනයෙන් නිරපන් දන්නේ මේ රහද්ද කියලා. අර සබ්බකාමී යස මහරහතන් වහන්සේලාට විරුද්ධව රජ්ජුරුවන්ගේ රාජ්‍ය බලය යොදෝල හිරිහැර පීඩා කරන්න පටන්ගත්ත. දවසක් රජ්ජුරුව හීනෙන් දකිනව තමන් මිය ගිහිල් අපාය වැටිල පැහෙනවා. රජ්ජුරුව බයෙන් තැතිගත්තා නිතර මේ දේ දකිනකොට. ඔය අතරේ රජ්ජුරුවන්ගේ නැගනියක් පැවිදි වෙලා රහත් භික්‍ෂුණයක් හැටියට ඒ කාලෙ වැඩ ඉඳල තින නන්දා කියල භික්‍ෂුණිය. මේ භික්‍ෂුණිය මුණ ගැහිල රජ්ජුරුවෝ මේ කාරණය ගැන විමසනවා මන් නිතර මෙහෙම භයානක හීනයක් දකිනවා. අන්නේ භික්‍ෂුණිය තමයි රජ්ජුරුවන්ට උපදෙස් දුනි රජතුමනි ඔබ අධර්මවාදී අවිනයවාදී භික්‍ෂූන් වහන්සේලාගේ බහට රැවටිලා. ඔබ සිල්වත් ගුණුවත් සංඝයාට හිරිහැර කරන කෙනෙක්. ඔබ මේ දේකරොත් දිගට ඔබ මරණින් මත්‍ය අපාය වැටල ඔබට බොහෝ දුක්විදින සිද්ධ වෙනවා. රජතුමන ඉක්මනින් ඔබේ වරද නිවැරදි කරගන්න. සබ්බකාමී අස ඒගුතු මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගනිමින් සම්බුද්ධ ශාසනය ආරක්ෂාවෙනුවෙන් කටයුතු කරන්න. අවසානය රජ්ජුරුවන්ට නුවන පෑදුනා මහරහතන් වහන්සේලාගේ උපදෙස් සරගෙන ඒ වෙලාවෙ ශාසනය ආරක්ෂා කරන්න බබලවන්න ධර්මවිනය ආරක්ෂා කරන්න රජ්ජුරු මූලිකත්ව ගත්තා. ඒ තුළ
මහරහතන් වහන්සේලා 700 නමක් එකතු කරලා දෙවනි වතාවේ ධර්ම සංගායනාවක් ආයමත් සබ්බකාමී යස මහරහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් කාලාශෝක රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ අර කලින් විදිහටම ධර්ම සංගායනාවක් සංවිධානය කරලා සිදු කරලා මාස 8ක් පුරා ඒ ධර්ම සංගායනාව පැවැත්වුණා කියන. මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න සම්බුද්ධ ශාසනය කියලා ධර්ම විනය සංගායනා කරලා ස්ථාපිත කරා. ඔය දෙවනි ධර්ම සංගායනා අවුරුදු 100කට පස්සේ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 100කට පස්සේ තමයි ඒ සංගායනාව තිබුණේ. ඊළඟට ඔහොම කාලේ ආයමත් දිගින් දිගට ගෙවිලා ගියා. ඔය අතරේ අවුරුදු 230 ගානකට පස්සේ තමයි බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාලා තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ. ධර්මාශෝක රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු 1000ක් රහතන් වහන්සේලා එකතු වෙලා තමයි තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කරන්නේ. දැන් බලන්න පළවෙනි ධර්ම සංගායනාවට 500ක් මහරහතන් වහන්සේලා. දෙවෙනි ධර්ම සංගායනාව 700ක් මහරහතන් වහන්සේලා. තුන්වෙනි ධර්ම සංගායනාවේදී 1000ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා සංගායනාව කරන. පින්නතුනි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඒ වෙනකොට ඔය දෙවනි ධර්ම සංගායනාවෙන් පස්සේ සංගායනාව කරපු මහරහතන් වහන්සේලා 이르දි බල සම්පන්න අය අනාගතයේ දිහා බැලුවා. අනාගතයේ බුද්ධ ශාසනය කොයි විදිහටද පවතින්නේ ආරක්ෂාවෙන්. ටික කාලයක් යනකොට අන්‍ය තීර්ථක රජවරු බලවත් වෙනවා. බෞද්ධ විහෙර විහාර සිද්ධස්ථාන විනාශ කරලා බොහෝ භික්ෂුන් වහන්සේලාට කරදර බාධා හිරිහැර වෙන යුගයක් අනාගතයේ ඇති වෙනවා. එතනින් පස්සේ අනාගතයේ ආයමත් බුද්ධ ශාසනයේ බබලවන්න සුදුසු භික්ෂුවක් ඉන්නවද කියලා බැලුවා. මනුලෝකේ නෑ. මිනිස්සෙක්වත් නෑ. දිව්‍ය ලෝකවල බැලුවා. මේ රහතන් වහන්සේලා බලන්න ඉරදී. චාතුම් මහරජික දෙව්ලෝ ඒත් නෑ. තව්තිසා දිව්‍ය ලෝකේ ඒත් නෑ. යාම දෙව්ලොව තුසිත නිම්මාන් රති පරනිම්මිත වසවර්ති සදෙව්ලොවම නෑ. පින් ඇති අය ඉන්නවා. හැබැයි සම්බුද්ධ ශාසනයේ බබලවන්න ව්‍යක්ත විසරද ධර්මදර සංසාර පින තියෙන ධර්ම කතික එහෙම කෙනෙක් නෑ අතර. ඔය අතරේ දැක්කා බඹලව දිහා බැලුවා ඉරදී. බලනකොට තිස්ස කියලා බ්‍රහ්ම දේවතාවෙක් බඹලෝ වැඩ ඉන්නවා. පෙර සසරේ බොහෝ පින් තියෙන බොහෝම දක්ෂ කෙනෙක් මේ කෙනාට නම් පුළුවන්. 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා බඹලවට ගිහින් මේ බ්‍රහ්ම දේවතාවට මේ කාරණී කියලා ආරාධනා කරා මනුලොවට එන්න. පළවෙනි වතාවේ ප්‍රතික්ෂේප කරා. මම කාම ලෝකෙ දිහා හැරිලවත් බලන්න කැමති නෑ කියලා. දෙවනි වතාවේ ප්‍රතික්ෂේප කරා. තුන්වෙනි වතාවේ මහරහතන් වහන්සේලා ඉල්ලීමක් කරා. සම්බුද්ධ ශාසනය අනතුරේ අනාගතයේ මේ වගේ විශාල විපතක් ව්‍යසනයක් වෙනවා. එනිසා සම්බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් ඔබයි මේ මනුලොව දෙව්ලොවත් ඔබ තරම් සුදුසෙක් නෑ. එනිසා ඔබ මේ වගකීම බාරගන්න. මනුලොවට ඇවිල්ලා ශාසනය බබලවන්න සංගායනාවක් අනාගතයේ සිදු කරලා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න. අර රහතන් වහන්සේලාගේ ඉල්ලීම මත ශාසනය වෙනුවෙන් කරපු ඉල්ලීම මත උන්වහන්සේ කැමති වුණා බබලවින් මනුලොවටෙන්. එදා ඒ රහතන් වහන්සේලාගේ ඉල්ලීම මත බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා නිසි කාලෙ මනුලුවට ආපු ඒ උතුම් බ්‍රහ්ම දේවතාව තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ බවට පත් වුණේ. උන්වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. උන්වහන්සේ තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ ගුරුවරයා, ගුරු දේවතාව උන්වහන්සේ. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ තමයි ධර්මාශෝක රජ්ජුරුවන්ව හිත පහදවල. උන්වහන්සේ බොහොම 이르දි බල සම්පන්න කෙනෙක්. රජ්ජුරුවන්ට පෙළහර ප්‍රාතිහාරයක් පෑවකිනවා. පොළොව රැලි රැලි වගේ සෙලවෙන විදිහේ 이르දි ප්‍රාතිහාරයක් පෑව. රජ්ජුරුව පුදුම වුණා ඒ පෙළහර දැකලා. ඒ වෙලාවේ තමයි යහන්නේ අනේ ස්වාමීනි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ මේ තරම් 이르දි බල සම්පන්න නම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොන තරම් 이르දිමත් කෙනෙක් වෙන්නේ නැද්ද?
අනේ ස්වාමීනී මේ ධර්මස්කන්ධෙ කොච්චරක් තියෙනවද බුදු හාමුදුරන්ගේ දේශනා කොච්චරද ධර්ම ස්කන්ධ වශයෙන් මුග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ වදාළ රජතුමනි 84000යි. එහෙමනම් ස්වාමීනී මම ඒ ධර්මස්කන්ධ 84000කට 84000ක් මේ දඹදිව රාජ්‍ය තුළ මගේ අධිරාජ්‍ය පුරා යොදුනෙන් යොදුන විහෙර විහාර 84000ක් මං ඉදි කරනවා කියලා පොරොන්දුවක් වුණා. ඒ විදිහටම විහෙර විහාර 84000ක් ඉදි කෙරෙව්වා. රජ්ජුරුව පුද්දුම විදියට රාජ්‍ය අනුග්‍රහයි 84000ක් විහෙර විහාර ඉදි කරලා එකම වෙසක් පුන් පොහෝ දවසක සියල්ල සම්බුද්ධ ශාසනයට පූජා කරලා සිව්පසය දානමාන සියලු විහාරාරාමවල පැවැත්ම සියල් රාජ්‍ය අනුග්‍රහයෙන් සියලු සැප සම්පත් මේ හැම දෙයක්ම සිදු කරනකොට අන්‍ය තීර්ථකයෝ කල්පනා කරා දැන් අපිට රජ්ජුරුවන්ගේ අනුග්‍රහයත් නෑ මිනිස්සුත් ඔක්කොම දැන් ධර්මී පැත්තමයි දැන් ඔක්කොම විහෙර විහාර වදින්න යන්න අපිට ආහාර ටිකවත් නෑ දැන් ඉතින් අපිට කරන්න දෙයක් නෑ අපිත් සිවුරක් දාගෙන ඔය ශාසනය ඇතුළටම රිංග ගමු කියලා අන්‍ය තීර්ථකයෝ දස දහස් ගණනක් නිවන් දකින ආසාාවට නෙමේ සිව් පසේ නිසා සමහරු පන්න නැති නිසා රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය තුළ ලැබෙන සිව් පසේ දැකලා සිවුරු දරාගෙන සිවුරු පොරෝගෙන තමරු තනියෙන් සිවුරු පොරෝගෙන පැවිද්ද විදිහට ඒ ආරාමුල ප්‍රදේශවල වෙහෙර විහාරස්ථානුවට ඇතුල් වෙලා ඒත් බණ පොතක් කියවල ධර්මය අධ්‍යයනය කරලා ත්‍රිපිටක ඉගෙනගෙන ධර්මය හැසිරෙන උනන්දුවක් නෑ තම තමන්ගේ මතවාද කිය ඉන්න ධර්මයට විරුද්ධ මත කියනවා ඇයි පැවිදිුණේ නිවන් දකින්නවා ශාසනය රකින්නවත් සම්බුද්ධ ශාසනය බබලවන්නවත් නෙමේ ඔහොම කාලයක් යනකොට මේ සම්බුද්ධ ශාසනය තුළ අධර්මවාදී බොහෝ පිරිසක් දස දහස් ගණනක් භික්‍ෂු වෙස්සාරගෙන ශාසනයට ඇතුල් වෙලා ධර්ම විනේ විකෘති කර ඉන්න. ඔය අතරේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි. ධර්මාස්වක රජ්ජුරෝ මුලින් විනේ ගැන රහතන් වහන්සේලාගේ ඇස්සුරේ විනේ හැදෑරීමක් කරාකින රජතුමා. ඊළඟට රහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි අර අන්‍ය තීර්ථකයෝ බොරුවට සිවුරු පොරෝගෙන ශාසනයේ වනසමින් හිටපු 60000ක් සිවුරු අරෝල යවන රජ්ජුරුවන්ගේ අනෙන් සිවුරු ගලෝල යවන කුඹුරක් වතු පිටියක් කරගෙන කොයිටානි වෙලා ඉන්න මේ ශාසනය වනසන්න ඇතුව කියලා සිවුරු අරෝල ඇරිය. එහෙම යවල තමයි ධර්ම සංගායනා කළ ශාසනය ස්ථාපිත කරන්න මූලිකත්වගත් ඊට පස්සේ තමයි ධර්ම සංගායනාව යොදාගත්. ඒ සංගායනාවේදීත් අර බුද්ධ ශාසනයට හානිකර එක වැරදි මත විකෘති මත පතුරුවල තිබ්බ. සකවාද 500යි පරවාද 500යි කියලා 1000ක් ශාසනයට විරුද්ධ මතවාද තිබ්බ කිය. එක වැරදි දෘෂ්ටි මතවාද. මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ ඒ මතවාද 1000ම සංගායනාවේ මුලින්ම කරේ ඒවත් ධර්ම විනේම කරුණු පෙන්නමින් ඒ සියල්ල වැරදි මිත්‍යා මත හැටියට කණ්ඩනය කළ ඒව පරාජය කර. ඊට පස්සේ තමයි සංගායනාව සිදු කරලා 1000ක් මහරහතන් වහන්සේලා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න සම්බුද්ධ ශාසනය කියලා සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරා. මාස 9ක් පුරා මේ ධර්ම සංගායනාව පැවැත්වුණා කියලා අපේ ඉතිහාස තියෙනවා. ඒ සංගායනාවෙන් පස්සේ ධර්මාශෝක රජුරෝ කල්පනා කරා මේ උතුම් ධර්මය මේ දඹදිවට පමණක් සීමාවිය යුතු නෑ. මේ ලෝකේ අනෙක් රටවල් වලටත් මම ධර්මය ව්‍යාප්ත කළ යුතුයි කියලා අන්නේ වෙලාවෙ තමයි ධර්ම දූත කණ්ඩායම් ගණනාවක් මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සකස් කරලා ඒ රටවල් වලට ධර්ම ප්‍රචාරය පිණිස ධර්ම දූත පිරිස හැටියට පිටත් කරලා යවත්. ඔය අතරේ ලංකාවට තමන්ගෙම පුතා මහින්ද කුමාරයා පියතුමන්ගෙන් අවසර අරගෙන මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා හිටිය මිහිඳු මහරහතන් වහන්සේ. ධර්මාශෝක රජ්ජුරුවන්ගේ දියණිය සංඝමිත්තාවත් පැවිදි වෙලා රහත් වෙලා
මුණපුරා සුමන සාමනේරයන් වහන්සේ බොහොම ඉරදි බල සම්පන්න රහතන් වහන්සේ නම්. බලන්න එතකොට මේ රජතුමා තමන්ගේ දරුව මුණපුරෝ ශාසනයට කිසිම කර බාධාවක් නැතුව මේ රාජ්‍ය කරන්න කවුද පැවිදි වෙලා හරියන්නවාද මේ අධිරාජ්‍යයට මොකද එහෙම කිව්වෙනේ. ධර්මාසෝක රජතුමා කොච්චර ශාසනය වෙනුවෙන් පැහැදුනාද කියන්නේ තමන්ගේ දරු මුණපුරාන් සම්බුද්ධ ශාසනයට පූජ කරා. මිහිඳු මහරහතන් වහන්සේ ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනීරයන් වහන්සේ මෙන්න මේ පිරිස පොසොන් පුන් පොහෝ දවසේ මිස්සක පව්වට අහසින් වැඩම කරලා. එදා පොසොන් පුන් පොහෝ දවසේ ලංකා භූමියයට අද වගේ පොසොන් පුන් පොහෝ දවසක මේ ධර්මය ලැබෙන්නේ අන්නේ ධර්ම ප්‍රචාරය ප්‍රතිඵලයක් හැටියට. හැබැයි ඊට කලින් ධර්මාසෝක රජතුමා සන්නසකින් එදා ලංකා දවීපේ රජකං කරපු දේවානම් පිතිස්ස රජ්ජුරුවන්ට කලින්ම දැනුන්දීලා තිබුණා ප්‍රිය නිරිදුනේ මම බුදුන් සරණ ගිය. මම ධර්මය සරණ ගිය. මම ශ්‍රාවක සංඝයා සරණ ගිය. මම තෙරුවන් සරණගිය බුදුහාදුරන්ගේ උපාසකයෙක් බවට පත් වනා. ඔබටත් ඒ උතුම් ලාභය දහම් ලාභය තිසරණය ලබා දෙන්න. ඒ පොරොන්දුවේ ප්‍රතිඵලයක් හැටියට තමයි එදා පොසොන් පුන් පොහෝ දවස මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස වැඩම කරන්න. ඔබ කවුරුත් දන්නවා මිස්සක පවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීම ඊළඟට දේවානම් පිතිස් රජතුමා එදා 20000ක් ඒ අමාත්‍යවරු රාජකීය පිරිසත් එක්ක මුව දඩේ මේ ගිය දවසක් ඔය අඹ පැනය ඥාති පැනය ඔය කතා ඔබ ඕන තරම් මිහිඳු හාමුදුරු ගැන මේ බණට ඉතිහාස ඔය කරුණු අහල දන්න. අපි බලමු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු ඒ මුල්ම දේශනා කීපේ කොයි විදිහටද ධර්ම ප්‍රචාරය කරේ කියලා. පොසොන් පුන් පොහෝ දවස මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පිතිස් රජතුමාට දේශනා කරේ මජ්ජිම නිකාය සඳහන් වෙන චුල්ල හත්ති පදෝපම සූත්‍රය. ඇතෙකුගේ මහා හස්තියෙකුගේ පියවර සටහන් මුල් කරගෙන ඒ පියවර සටහන් ලකුණු ඔස්සේ මහා හස්තිරාජයෙක් හොයාගන්නවා වගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ධර්මය තුළින් හඳුනාගෙන සැබෑ ලෙසම තිසරණය තුළ පහදින්නේ කොහොමද මේක තමයි සාරාන්සේ. රජතුමා ඇතුළු 20000ක් රාජකීය පිරිස මිස්සක පව්වෙදි පනහල තෙරුවන් සරණගේ මෙන්න මේ දේශනාව චුල්ල හත්ති පදෝපම සූත්‍රය. එදා රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමනීරයන් වහන්සේට ආරාධනා කරා ලංකා භූමිය පුරාම ඉන්න යක්ෂයන් අමනුස්්‍යයන් උක්ෂ දේවතාවරු පර්වත දේවතාවරු භූමාටු දෙවියන් අකනිටා බමුණව දක්වා දෙව් බමුන්ටත් මුළු ලංකා භූමිය පුරාම ඉරුදියෙන් ගෝසාවක් පතුරුවන්න ඒ අයට බණහන්න එන්න කියලා. උන්වහන්සේ සුමන සාමනීරයන් වහන්සේ තමයි ඉරුදි බල සම්පන්න කෙනා. අපි අදත් ආරාධනා ගල කියන්නේ ඒකයි. උන්වහන්සේ මේ ගල මුතුනට වැඩම කරලා අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා ඉරුදියෙන් ගෝසාවක් පැතිරෙවා. සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන්න සුනන්තු සග්ග මොක්ඛදගේ ධර්මය ශ්‍රවණය කරලා ඒ උතුම් නිවන අවබෝධ කරන්න ධම්මස්සවන කාලු අයම් බදන්තා ඒ ධර්මය ශ්‍රවණය කරන්න කාලයයි ධර්මය ශ්‍රවණය කරන්න කාලයයි පැමිණෙත්වා කියලා ඉරුදියෙන් ගෝසාවක් හැටියට ආරාධනයක් කරා ලංකා භූමිය පුරාම ඉන්නයි. එදා රාත්‍රී මුළු මිස්සක පව් අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් උක්ෂ දේවතාවරු පරවත දේවතාවරු ලංකා භූමිය පුරාම හිටපු පිරිස බණහන් එකතුනා රාත්‍රී මනුස්යෝ නෙමේ දෙවියන් අමනුස්්‍යයන් යක්ෂයන් මේ පිරිස. මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් දවසේ රාත්‍රී ඒ අයට සමචිත්ත පරියාය කියන සූට්‍ර දේශනාවෙන් දහම් දෙසුව. ඔන්න මිහිදු හාදුර ලංකාවට වැඩම කළ දේශනා කරපු දෙවනි දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය. ඒ දේශනාව හල බොහෝ පිරිස මාර්ග පල් ලැබුව. පසුවදා පොසොන් පෝයට පහුවදා
මිහිඳු මහරහතන් වහන්සේ අර පිරිසත් එක්ක අහසින්ම අනුරාධපුර නගරයට මිස්සක පව්වේ ඉඳන් රජතුමා කලින් දවසේ දානෙට වඩින්න කියලා ආරාධනා කරලා ගියේ. මාලිගාවට දානෙට වැඩියා. දානෙ වළඳලා අවසන් වෙලා අනුලා බිසව ප්‍රදාන මේ කාන්තාව බිසවවරු රාජකීය පිරිසට පේතවත්තු විමානවත්තු ඇසුරෙනුත් සච්ච සංයුක්තය ඇසුරෙනුත් දහම් දෙසුවා. ඔබ දන්නවා පේතවත්තු අකුසල් කරලා ප්‍රේත ලෝක ඉපදිච්ච මේ ප්‍රේතයන්ගේ ජීවිත කතා ඇතුළත් ධර්මය සඳහන් කොටස. විමානවත්තු කියලා කියන්නේ පින් කරලා දන් දීලා පින් කරලා සිල් රැකලා මරණ මංචකයේ පින බලවත් වෙලා දෙව්ලොව ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා. එතකොට පේතවත්තු විමානවත්තු ගැන දහම් දෙසනකොට අපාය බය පින්පව් කුසල් අකුසල් ගැන මේ දෙව්ලොව අපාය ගැන විස්තර කරමින් දහම් දෙසලා සච්ච සංයුක්තයෙන් චතුරාර්ය සත්‍ය ඇතුළත් දේශන පෙළක් තිනවා. සච්ච සංයුක්තය සංයුත්ත නිකාය. ඒ ඇසුරෙන් දහම් දෙසනකොට අනුලා බිසව ප්‍රදාන 500ක් පිරිස සෝවාන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා දෙවනි දවසේ. දවල් වෙලාවේ බොහෝ පිරිසක් බණහන්න මිනිස්සුන්ට දැන් මේ ආරංචිය ගිහිල්ලා අනේ අපිටත් බණහන්න ඕනේ අපිටත් බණහන්න ඕනේ. මාලිගාව ළඟ විශාල පිරිසක්. රජතුමාගේ ඇත්ගාල එදා ජෝතිය වනය කියලා කිව්වේ අද ජේතවන චෛත්‍ය අනුරාධපුරේ පිහිටලා තියෙන එතන. ඇත්තු ටික එතනින් ඉවත් කරලා සුද්ධ පවිත්‍ර කරලා ඉක්මනට රජ්ජුරු රාජපටය යොදවලා මණ්ඩපයක් හදලා මිනිස්සු එතනට අඩබෙර ගහලා රැස් කරලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් වඩම්බල රජ්ජුරු ආරාධනා කරා රජතුමනි රජතුමා ආරාධනා කරන ස්වාමීනී මේ මගේ රටවැසියෝ මේ උතුම් ධර්මය ඔබවහන්සේ මේ මගේ රටවැසියන්ට දේශනා කරන සේක්වා කියලා රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන රජ්ජුරුවම ආරාධනා කරා. මිහිඳු මහරහතන් වහන්සේ දෙවනි දවසේ සාමාන්‍ය මිනිස්සුන්ට දහම් දෙසන්න යොදාගත්ත පළවෙනි දේශනාව දේවදූත සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන නිරය ගැන අපාය ගැන කෙනෙක් අකුසල් කළ නිරේ වැටිලා දුක් විඳින ආකාරය ගැන විස්තර කරපු දේශනාව දේවදූත සූත්‍රය. ඒ ඇසුරෙන් දහම් දෙසනකොට එතනත් 500ක් දෙනා මාර්ගඵල ලබනවා. එදා රාත්‍රයේ එතනත් ඉඩ මදි වෙනකොට මහමෙවුනා උයනේ රාත්‍රී ධර්ම දේශනාවට කටයුතු සූදානම් කරා. එතනදි මිහිඳු මහරහතන් වහන්සේ බාල පණ්ඩිත සූත්‍රය එකත් මජ්ක්‍ධිම නිකායේ නිරේ ගැන විස්තර වෙන තවත් ඉතාම ගහම්බීර දේශනාවක් අපාය ගැනමයි. කෙනෙක් අකුසලයෙන් මුදවල අකුසලයට ගන්න අපාය බයක් ඇතිවෙන්නට ඕන. බොහෝ දෙනෙක් ධර්මී හැසිරෙන්නේ කර්මඵල අපාය ගැන තමන් කරන වැරදිවල විපාක තේරෙනකොට තමයි මිනිස්සු අකුසලෙන් වැළකීලා කුසලෙ පිහිටන්. මිහිඳු මහරහතන් වහන්සේ එදා රාත්‍රී මහමෙවුනා උයනේ දැන් මේ පොසොන් දවසට පහුවදා රාත්‍රී බාල පණ්ඩිත සූත්‍රයෙන් එතනදි දහම් දෙසනකොට එතනත් 500ක් දෙනා සෝවාන් ආදී මාර්ගඵල ලබන. දෙවනි දවසේ පමණක් 1500ක් තරම් පිරිස මාර්ගඵල ලැබුවා. එදා රෑ වුණාට පස්සේ දේවානම්පියතිස්ස රජුරෝ මිහිඳු මහරහතන් වහන්සේට වැඳලා කියනවා අනේ ස්වාමීනි දැන් රාත්‍රී කරවල වැටිලා මේ රෑ බෝ වෙලා ඔබ වහන්සේලායි අර මිස්සක පවුවට මේ කැලේ මේ කන්දට වඩින්න එපා. මේ උයනේම වැඩ ඉන්න ඔබ වහන්සේලාට මම පහසුකම් සලසන්නම් කියලා උන්වහන්සේලාට වැඩ ඉන්න ආසන පනවල ආරක්ෂාවල් යොදවලා උන්වහන්සේලාට පහසුකම් සැලසුවා. එදා රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස මහමෙවුනා උයන කියන්නේ රජ්ජුරුවන්ගේ රාජකීය උයනේ වෙනකොට රජ්ජුරුවන්ගේ සාමාන්‍ය අපි ගමු මේ පහක් එකක් කියලා රජ්ජුරුව විනෝද වෙන්න යන ලස්සනට මල් වවලා තියෙන රාජකීය උයන මේ විනෝද උයන රජ්ජුරුවන්. පස්වදා උදෑසන රජ්ජුරුව ගිලම්පසක් සකස් කරගෙන උදේ කැඳෙහිම හදාගෙන රාජකීය පිරිසත් එක්ක මල්ලුත් අරගෙන මල් වට්ටියකුත් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කරන්න එනවා. මහමෙවුනා උයනට ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා ඊයේ රාත්‍රී සැපසේ වැඩ හිටියද? ඔබ වහන්සේලාට සනීපෙට නිින්ද ගියාද? මේ මැසි මදුරුවන්ගෙන් එහෙම පීඩාවල් ඇති වුණාද?
ඔහොම සතුරු සාමීචි කතා කරලා අහනවා ස්වාමීනි ඔබවහන්සේලාට මේ වගේ උයනක් එහෙම කැපයිද ඇයි තාම දන්නේ නෑනේ මේ ආරාම පූජා උයන් පූජා ගැන දන්නේ නෑ රජ්ජුරුවන් ලොකු දැනුමක් නෑ ඒ වෙලේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට වේලුවන පූජාව ගැන විස්තර කරමින් දේවානම්පියතිස්ස රජ්ජුරුවාට දහම් දෙසුවා රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේටත් මුලින්ම ආරාමයක් හැටියට බිම්බිසාර කියලා එදා වැඩහිටිය මහරජතුමා වේලුවන උයන තමන්ගේ රාජකීය උයනම තමයි ආරාමයක් කරලා කොටි සෙනසුන් හදල පූජ කරේ. මේ වේලුවන පූජාව ගැන විස්තර කරමින් දහම් දෙසුවට පස්සේ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට පුදුම සතුටක් ඇති වුණා. අනේ ස්වාමීනි එහෙමනම් මගේ උයන මේ මහමෙවුනා උයන අද මං සීමා ලකුණු කරලා ඔබවහන්සේට සම්බුද්ධ ශාසනය උදෙසා මේ භූමියත් එදා වේලුවන භූමිය පූජ කරා වගේ මම සංඝ සතු කරලා පූජා කරනවා කියලා රජතුමාගේ මංගල හස්තියා පසුපස රන් නගුලක් ගැට ගහලා මේ හස්තිය පිටත් කරා. ඒ සීමාවේ වටේ ගිය සීමා ලකුණු කරලා රජ්ජුරුවරන් කෙන්ඩීම් පැන්වක් කරලා ඒ භූමිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මිහිඳු මහරහතන් වහන්සේට පූජ කරා. එතකොට මහමෙවුනා වෙන පූජා වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ 3 වෙනි දවසේ උදෑසන. පොසොන් දවසේ ඊළඟ දවසේ නෙමෙයි ඊළඟ 3 වෙනි දවසේ. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා මහමෙවුනා වූයේ වැඩ හිටිය රජතුමා පහසුකම් සැලසුවා. උන්වහන්සේ වැඩම කරලා මාසයක් වගේ කාලයක් ඇතුළත බොහෝ පිරිස හැමදාම බණහන්න එනවා. උන්වහන්සේ ත්‍රිපිටකයේ තියෙන බොහෝ දේශනා විස්තර කරමින් දහම් දෙසනවා. ඔය අතර දසදහස් ගණන් පිරිස මාර්ගඵල ලැබුවා. ඒ අය අතරින් රහත් වෙලා පැවිදි වුණා 60 දෙනෙක්. සිංහල අය අතර ඒ බණහල මාර්ගඵල ලැබපු අයගෙන් 60 දෙනෙක් පැවිදි වෙලා රහත් වුණා. දැන් අර ඉන්දියාවෙන් වැඩම කරපු 6 නමයි මේ 60 දෙනෙමයි ඔක්කොම 68 නමක්. ඇසළ පොයේ එනකොට වස් කාලේ උදා වුණා. පළවෙනි වස් කාලේ වැඩ ඉන්න 68 නමක් මහරහතන් වහන්සේලා වෙනුවෙන් මිස්සක පව්වෙම රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් ගල්ලෙන් සුද්ධ පවිත්‍ර කරලා කුටි හැටියට සකස් කළ උන්වහන්සේලාට වස් මාස 3 වස් සමාදන් වෙලා වැඩ ඉන්න පහසුකම් සැලැස්සුවා. අදත් මිහින් තලේ තියෙනවා 8 සැටලෙන් කිලෝ බහලා ඇති. මහරහතන් වහන්සේලා 68 නමක් පළවෙනි වස් කාලේ ගත කරමින් වැඩ සිටියේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පස්සේ ඒ ගල්ලෙන් තුල. එතනින් පස්සේ ආයෙමත් ධර්මප්‍රචාරය පටන් ගත්තා. ඔන්න ඔය විදිහට තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුව මේ ලංකා භූමිය තුල ධර්මයේ ස්ථාපිත වෙලා ධර්මයේ ව්‍යාප්ත වෙලා මේ සිංහල අය එදා අපේ රටේ වැඩ හිටිය පිරිස බණහල ධර්මය අවබෝධ කරගෙන පැවිදි වෙලා ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරගෙන පරපුරෙන් පරපුරට ධර්මය ආරක්ෂා කරගෙන ඔය අතර කොච්චර විපත් ඇති වුණාද? වලගම්බ රජ්ජුරුවන්ගේ කාලේ ඇතිවෙච්ච අවුරුදු 12ක නියගේ සාගතේ මහරහතුන් වැඩ සිටි යුගයේ මහා කරදර බාධා ප්‍රශ්න ඇති වුණා. ඔය අතරේ නොයෙක් උපක් රජවරුන්ගේ කුමන්ත්‍රණ යුද්ධ රට ඇතුළේ ඇතිවෙච්ච කෝලහල දකුණු ඉන්දියානු ආක්‍රමණ ඔය වගේ නොයෙක් ප්‍රශ්න ගැටලු බාධා මේ ශාසනය තුළ රහතන් වහන්සේලා හැමදාම මේ එකම විදිහට මේ පරපුරෙන් පරපුරට ධර්මය රැකගෙනාව නෙමෙයි. උන්වහන්සේලා පුදුම කරදර බාධා විපත් මැද්දේ දැන් බැමිණිතියා සාය එනකොට මහරහත් ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන හිටිය මහරහතන් වහන්සේලා උන්වහන්සේලාට පිරිනිවන් පාන තිබුණා. උන්වහන්සේලා සාමාන්‍ය කෙනෙක් නම් හිතන්නේ අපි වැඩේ කරගත්තා අපි ඉතින් ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ. එහෙම හිතුවේ නෑ. රහතන් වහන්සේලා තමන් ධර්මය අවබෝධ කරගත්තත් අන් අය ගැන ලෝක සත්‍යයන් ගැන සම්බුද්ධ ශාසනය අනාගත පැවැත්ම ගැන මහා කරුණාවෙන් බුදුහාඳුරන්ගේ ධර්මය තුළින් අන් අය ගැන මේ ධර්මය ගැන පුදුම කැපකිරීමක් කරා. නැගෙනහිර මුහුදු වෙරළා අයිනේ වැටකේ අයිස්මයි මුහුදු වතුර වෙන මොකවත් නෑ. අවුරුදු ගානක් නැකිට ගන්න පණ නෑ. වැල්ලි දිගා වෙලා ත්‍රිපිටකයේ සජ්ජායනා කර කර අවුරුදු ගානක් ධර්ම විනය ආරක්ෂා කරේ විදිහට
ඒ අතර බොහෝ පිරිසක් තව කණ්ඩායමක් බෝට්ටු හදාගෙන ඉන්දියාවේ කාංචිපුර කියන ප්‍රදේශයට ගියා. ඒකට හේතුව නියගිනි සාර ඉන්න පිරිසටත් පිරිනිවන් පාන සිද්ධ වුණු. ඔබහල ඇති සිතුල් පවේ 12,000ක් මහරහතන් වහන්සේලා. තිස්ස මහරාමේ 12,000ක් මහරහතන් වහන්සේලා දානෙ නැතුව යාල මහ කැලේ පිරිනිවන් පෑව කියලා ඉතිහාසය. මිනිස්සු කොච්චර දරුණුනාද කියන්නේ මිනී මස් කන මට්ටමට කන්න නැතුව මිනිස්සු දරුණුනා. අපේ රටේ වැනි ඉතිහාස තියෙනවා. හැබැයි අවුරුදු ගානකට පස්සේ 12කට වගේ පස්සේ ඒ අවාසනාවන්ත නියගේ දුර්භීක්ෂ දුරුණාට පස්සේ අර ඉන්දියාවට වැඩම කරලා කණ්ඩායමක් බෙදිලා ත්‍රිපිටකයේ සජ්ජායනා කර කර හිටපු පිරිස ආයිමත් ලංකාවට වැඩිය. අර නැගෙනහිර මුහුදු වෙරළා අයිනේ බොහෝ දුක් ගැහැට විඳමින් ජීවිත පරිත්‍යාගයෙන් වැටකේ අයිස්ම වළඳමින් ත්‍රිපිටකයේ සජ්ජායනා කර කර හිටපු පිරිස මේ දෙගොල්ලෝ එකතු වුණා. අවුරුදු ගානක් දෙපැත්තක ඉනම් වෙන වෙනම ආරක්ෂා කරපු මේ ත්‍රිපිටක ධර්මය සජ්ජායනා කරලා බැලුව තමන් අතින් ධර්ම කරුණු ගිලිහිලාද. කිසිම ධර්ම කරුණක් ගිලිහිලා නෑ. හැබැයි උන්වහන්සේලා ආයම සාකච්ඡා කර අනාගතයේ මීට වඩා දරුණු නියඟ දුර්භීක්ෂ ඇති වුණොත් අපි මේ ධර්මය ආරක්ෂා කරන්න වෙනත් ක්‍රමයක් යොදාගත යුතුයි. කටපාඩමින්ම රැගෙන යන ක්‍රමය අනාගතයේ මේ ධර්මය ආරක්ෂා කිරීමට යම් බාධාවක් ඇතිවෙන්න පුළුවන්. ඒ වෙලාවෙ තමයි උන්වහන්සේලා තීරණය කරේ. එහෙමනම් අපි මේක ලියලා තියමු. 500ක් රහතන් වහන්සේලා බොහොම දක්ෂ පිරිස එතනින් තෝරගෙන මාතලේ අලුවිහාරයේදී පුස්කොළ පොත්වල ග්‍රන්ථාරූඪ කරා. සිංහල අක්ෂරවලින් ඒ ත්‍රිපිටක ධර්මයේ ලියලා තිබ්බා. ඔය විදිහට තමයි පොත්වලට මේ ධර්මය ආවේ. මේ වළගම්බ රජුරුවන්ගේ කාලේ ඇතිවෙච්ච බැමිණිතියා සායෙන් පස්සේ එතකම් පොත්වල නෙමේ. උන්වහන්සේලා රහතුන්ගේ පරපුරෙන් ධර්මය ආරක්ෂා වෙමින් සජ්ජායනා වෙමින් මේ ධර්මය රැකගෙන ආරක්ෂා කරගෙන කොහොම හරි අවුරුදු 2560 ගානක් පුරා උන්වහන්සේලා මොන තරම් කැපකිරීමක් කරලා තියෙනවද කියලා ඔබ හිතන්න. අද අපි බණ පොතක් කියවලා ඒ ධර්මයේ යම් මට්ටමින් හරි ඔබ තේරුම් ගන්න. ඔබ මෙහෙම බණ අහලා අද ඔබට රූපවාහිනියෙන් වේවා අන්තර්ජාලයෙන් වේවා ගුවන් විදුලියකින් වේවා කොච්චර බණ අහන්න අද අවස්ථාව තියෙනවද? අද ඔබ බණක් අහලා මේ බණපදයක් අහලා යම් කිසි හිත පහදවලා සද්ධාාවක් දහම් දැනුමක් ජීවිතය ඇති කරගන්නවත් ඒ ධර්මය අපට රැකලා දෙන්න ආරක්ෂා කළ දෙන්න මහරහතන් වහන්සේලා මොන්න තරම් කැපකිරීම් කරාද. අන්නේ නිසා මේ කැපකිරීම් ඔබ හොඳට සිහි කරන්න. ඒ උතුම් මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා. පළවෙනි දෙවනි තුන්වෙනි ධර්ම සංගායනාවල එතනින් පස්සේ පරපුරෙන් පරපුරට ධර්මය රැකගන්න මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළුවේ රහතන් වහන්සේලා පරපුර ලංකා භූමියේ ධර්මය ආරක්ෂා කරපු මහරහතන් වහන්සේලා ඒ ධර්මයේ ග්‍රන්ථාරූඪ කරපු පිරිස අද මේ වෙනකං අපිට පොත්පත්වලට මේ ධර්මය අපේට ඇහෙන්න කියවන්න මේ මට්ටමට රැකලා දීපු ඒ උතුම් මහරහතන් වහන්සේලාට ඒ උතුම් සංඝ පරපුරට මහා යතිවරයන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා කියලා සිහි කරලා හදවතින්ම වන්දනා කරන්න.